අද අපේ ලෙසන් එක CSS. මොකද CSS කියන්නේ? ස්ටයිල් ෂීට්, කේස්කේඩින් ස්ටයිල් ෂීට් CSS. මොකද ස්ටයිල් ෂීට් එකක් කියන්නේ? HTML page එකක ලස්සන කරන්න පාවිච්චි කරන එක. දැන් අපි වෙඩින් එකකට බ්‍රයිට් කෙනෙක්ව නිකම්ම ගෙදර ඉඳලා එක්කගෙන එන්නේ නැහනේ. ගෙදර හිටපු ගමන් එක්කගෙන එන්නේ නැහැ. එයාව අපි සැලුන් එකකට දාලා තමයි එක්කගෙන එන්නේ. ඒ තමයි CSS වැඩේ. ඒ කියන්නේ අපි හදපු මේ page එක ඩබල් ක්ලික් කරාම නිකම්ම ඒ page එකේ තියෙන appearance එක ලස්සන නැහැ. හැබැයි අපි ඒක CSS එක්ක manage කරගත්තොත් අපිට පුළුවන් අපි හදපු web page එකේ ලස්සන තව ටිකක් වැඩි කරගන්න. ඒකේ තියෙන quality එක improve කරගන්න පුළුවන් CSS කියන language එක පාවිච්චි කරොත්. එහෙනම් මතක තියාගන්න CSS කියන්නේ web page එකක් style කරන්න පාවිච්චි කරන බේසික්ම language එක. දැන් CSS කියන language එක අපි කොහෙද කෝඩ් කරන්නේ? CSS අපිට ලියන්න තැනක් තියෙන්න එපා. මේ වැඩේට අපිට HTML page එකක් ඇතුළෙම CSS ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියනවා internal and inline CSS කියලා. අපි ඒක වෙනම ඉගෙන ගමු. web page එකක් ඇතුලේ අපි normal coding ලියන තැන අපි දන්නවනේ HTML file එක coding ලියන තැනක් තියෙනවනේ අපිට. ඒ HTML code අස්සෙම අපිට පුළුවන් CSS ලියන්න. HTML code අස්සෙම ලියන CSS වලට අපි කියනවා එක්ක internal CSS නැත්නම් inline CSS. There are two type of CSS. HTML page එකක් එක්ක ලියන්න පුළුවන්. ඊළඟට තියෙනවා HTML CSS જાතියක් අපි ඒවට කියනවා external CSS කියලා. දැන් එතකොට ඔක්කොම CSS වර්ග තුනකට classify කරන්න පුළුවන්. First one internal CSS, second one inline CSS, third one external CSS. web page එකක් design කරද්දී වැඩිපුරම design කරන්නේ external CSS විදිහට. ඒ කියන්නේ ඒකෙදී අපි web page එකත් එක්ක තව folder එකක් maintain කරගෙන යනවා CSS කියලා. මම ඔයාලට පෙන්නන්නම් එහෙම හදලා තියෙන web page එකක්. මම ගාව save කරලා තියෙන page එකක් මම ඔයාලට පෙන්නන්නම්. මම අපේ වෙබ්සයිට් එක හදන්න පාවිච්චි කරපු එක පෙන්නන්නම්කෝ. දැන් මේ තියෙන්නේ අපේ වෙබ්සයිට් එක. මේ තියෙන්නේ CSS ටික. මේ CSS එක ඕපන් කරොත් මේක ඇතුලේ තියෙනවා CSS ලියපු කෝඩින්. දැන් එකක් විදියට මම මෙන්න මේ timeline CSS එක ඕපන් කරොත් web page එකේ timeline එක design කරන්න පාවිච්චි කරන designing තමයි මේක ඇතුලේ තියෙන්නේ. මම කියවනේ මේක ලස්සන කරන්න පාවිච්චි කරන එකක් කියලා. CSS කියන්නේ එතකොට සලූන් එක වගේ හරි. මේක ඇතුලේ තියෙන ඒවෙන් page එක ලස්සන වෙනවා. එතකොට page එකේ timeline එක design වෙනවා ඒක විදිහට. ඉතින් ඒ විදිහට එක එක ඒවට මේකේ තියෙනවා. font වලට එක එක දේවල් වලට හදාගත්තු calendar එකකට table වලට හැම එකටම තියෙනවා මේක ඇතුලේ CSS. ඒවා external CSS. මොකද තියෙන ලොකුම advantage එක CSS external වෙනකොට. අපි හදන web page එකේ coding දැන් example එකක් විදිහට ගත්තොත් අපි යනවා ලස්සන website එකකට. අපි website එකකට ගිහිල්ලා අපි ගමුකෝ මොකක් හරි website එකක්. හරි ඔන්න website එකකට ආවා. මේ website එකේ right click කරලා මේ website එක උඩ right click කරලා දැන් මේක නම් මේ page එක right click කරන්න දෙන්නේ නැහැ මේක ඒගොල්ලෝ මේ right click protect කරලා තියෙන්නේ. අපි වෙන එකක් ගමුකෝ. මේකට එමු. right click කරලා view page source දුන්නාම මෙතන තියෙනවා මේ web page එක හදන්න ඕන වෙච්ච කෝඩ් ටික මේ. ඒ web page එක හදපු කෝඩ් ටික මේ තියෙන්නේ. ඒ web page එකේ දැන් අපි right click කරලා බැලුවොත් ඒකනේ එන්නේ ඔය. මම මේ ටික select call කරලා copy කරලා හරි copy කරගත්තා. දැන් මේක තමයි page එක. copy කරලා
නෝට්පෑඩ් එකකට පේස්ට් කරගන්නවා. සේව් කරගන්නවා. දැන් මේක ඕපන් කරනවා. දැන් මේ මම ඕපන් කරගෙන ඉන්නේ අර index.html එක. දැන් මම ඒක පේස්ට් කරගත්තාම හරි මේ මම පේස්ට් කරගත්තු එක මේ බලන්න ඩෙස්ක්ටොප් එකේ index.html කියලා සේව් කරපු html එක මේ. හරිද? දැන් මේක අපිට මේ පේජ් එක වගේම පේනව නේද? බලන්න මොනවාද සමාන අසමානකම් මේ දෙකේ. මෙතන අලුත් කියලා තියෙන මෙන්න මේ ලෝගෝ එක මෙතන ඇවිල්ලා නැහැ පේනවද? මෙතන ඇවිල්ලා නැහැ. ඒකේ අලුත් software review download tech news ඒ ටික තියෙනවා. දැක්කද මේක එතනට මේ ලෝගෝ එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අර කොපි කරගත්තු කෝඩ් එකේ ඒක තිබිලා නැහැ. ඊළඟට අනික් ඒවා නම් ලොකු වෙනසක් නැහැ නේද? ඒ තියෙන ඒවා හැමම තියෙනවනේ මම අර කොපි කරගත්තු කෝඩ් එකේ. දැන් මම CSS කියන ඒවා එක්ස්ටර්නල් ලියලා තිබ්බනම් CSS කියන ඒවා එක්ස්ටර්නල් ලියලා තිබ්බනම් මෙහෙම කොපි කරගත්තට දැන් මේ කෝඩ් එක කොපි කරලා මම දාගත්තට එයාට මේ විදිහේ පේජ් එකක් එන්නේ නැහැ. මම වෙන උදාහරණයකින් ආයෙ පෙන්නනවා ඒක. මම තව ওই විදිහට පේජ් එකක් කොපි කරගෙන පෙන්නන්නම් ඔයාට. මේ YouTube එක. හෝම් එකට යන්න. මම මේකේ රයිට් ක්ලික් කරලා view page source ගන්නවා. මේ ටික select all කරගෙන copy කරලා ආපහු මේ index එකට දාගන්නවා. දාලා save කරනවා. දැන් මම මේක open කරනවා. දැන් මේ මගේ desktop එකේ තියෙන YouTube එකෙන් copy කරගත්තු code ටික මම මේ open කරේ. load වෙන්නත් වෙලා යනවා ටිකක්. YouTube එක open වුණා වගේ එන්නේ නැහැ. ඇයි අර link ටික එන්නේ බෑ? දැන් මේ code ටික අපි copy කරලා දාගත්තාම වැඩ කරා නේද? හැබැයි දැන් මම කලින් එකෙත් පෙන්නුවා ඕගොල්ලන්ට වැඩ කරා සමහර ලෝගෝ එකක් විතර ඇවිල්ලා තිබෙන්නේ නැති මේක නම් හොඳටම වැඩ කරනවා මම හදාගත්තු එක මේ index.html එක හරි හොඳටම වැඩ කරනවා මේක. හැබැයි මේ වැඩ කරන්නේ ඉන්ටර්නෙට් තිබුණ හින්දා. හරිද? ඉන්ටර්නෙට් තිබුණේ නැත්තම් මට දැන් ඉන්ටර්නෙට් නැතුව ඕගොල්ලන්ට පෙන්වන්න බෑනේ ඩිස්කනෙක්ට් කරපු ගමන් අපේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවනේ. ඉන්ටර්නෙට් තිබුණේ නැත්තම් අර කෝඩ් එක ඇතුලේ තිබ්බ මේ ලස්සන කරන්න ඕන දේවල් ඉම්පෝර්ට් වෙන්නේ නැහැ සර්වර් එකෙන්. එතකොට HTML කෝඩ් එකකින් විතරක් HTML කියන එක අපිට පෙන්වන්න බෑ. HTML කෝඩ් එකකින් විතරක් HTML මේ වෙබ් පේජ් එකක් ලස්සනට පෙන්වන්න බෑ. ඒ ලස්සන කරන්න තව ස්ටයිල් ටිකක් එකතු වෙන්න ඕන. එක්ස්ටර්නල් ලියන්නේ කාටවත් කොපි කරන්න බැරි වෙන්න. දැන් මේ පේජ් එක හදන්න ඕන වෙච්ච ස්ටයිල් දන්නේ කවුද? මේ පේජ් එක හදපු කෙනා. ඒවා කාටවත් කොපි කරන්න බෑ. පේජ් එකේ source ටික කොපි කරා කියලා එයාට වෙන වෙබ් එකක් ඩිසයින් කරන්න බෑ. දැන් මේ පේජ් එකේ කෝඩ් ටික කොපි කරලා මම මේ හදාගත්තු මේ ඉන්ඩෙක්ස් ෆයිල් එක මම කාට හරි දුන්නා කියලා හිතන්නකෝ. මේ දෙන ෆයිල් එක කාටවත් වැඩකට ගන්න බෑ. මේක ඉන්ටර්නෙට් එක කනෙක්ට් වුණාම YouTube විදියට තමයි ඕපන් වෙන්නේ. මේක වෙනස් කරලා හදාගෙන කාටවත් තමුන්ට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද YouTube සර්වර් එකේ තමයි මේ ඕන කරන ෆයිල් ටික තියෙන්නේ. ඒක ඉතින් මේ තියෙන HTML කෝඩ් එක අපිට හෙමින් කියවන්න පුළුවන් වුණා නම් කියවන්න ඉතින් මෙන්න මෙහෙම ඔක්කොම හදාගන්න වෙනවා. මේ තියෙන head එක ඊට පස්සේ ස්ක්‍රිප්ට් තියෙනවා. ඔය ගොඩාක් තියෙනවා. මේක ඉතින් තියෙන තැන් අපිට වෙන් කරගෙන අන්න තව ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ලින්ක් එකක් තියෙනවා. ඔය ඉතින් වෙනම වෙන් කරගන්න ඕන. මේ HTML කෝඩ් තමයි තියෙන්නේ.
මේක ඇතුලේ තියෙන්නේ සාමාන්‍ය විදිහටම HTML කෝඩ්. හැබැයි මේක ඇතුලේ JavaScript අරවම ඒවා තියෙනවා. අන්තිම බැලුවොත් අපි දන්න විදිහට HTML එක ඉවර වෙලා තියෙනවා ෂෝක් එකට අන්තිම රූලේ. මේ බලන්න. මේ බොඩි එක ඉවර වෙලා HTML එක ඉවර වෙලා. පටන් ගන්නවා HTML පටන් ගන්නවා doc type කියලා දාලා. ඉතින් ඒක ලස්සන කරන්න තමයි එයා පාවිච්චි කරන්නේ මේ තියෙන්නේ. ස්ටයිල් පාවිච්චි කරනවා. අපි අද ඉගෙන ගන්න යන්නේ එතකොට මෙන්න මේ ස්ටයිල් පාවිච්චි කරන හැටි. right. අපි ඉස්සෙල්ලාම බලමු CSS කෝඩ් එකක් කොහොමද අපි පටන් ගන්න කියලා. ඒකට අපි බේසික් HTML කෝඩ් එකක් ඩිසයින් කරගෙන ඉමු. අපි HTML බේසික් කෝඩ් එකක අපේ තියෙන HTML ඊළඟට head title මම ටයිටල් එකට දාන්නම් my css කියලා. දැන් අපිට header section එකේ ලියන්න පුළුවන් જાතිත් CSS වලදී ඉගෙන ගන්න පුළුවන්. මම කියවනේ meter data දානවා කියලා අපි header එකක් ඇතුලේ. එතකොට අපිට CSS වලදීත් ඔය header එක පාවිච්චි කරන්න වෙන වෙලාවල් තියෙනවා. දැන් body එකේ තියෙනවා කියලා හිතමු අපි h1 එකක් body එකේ තියෙනවා hello css කියලා මම දාන්නම්. hello css කියලා h1 එකක් body එකේ තියෙනවා. ඕක තමයි අපේ basic element එක. හරි. දැන් අපි CSS වල syntax ගැන ඉගෙන ගන්නයි යන්නේ. කොහොමද CSS කෝඩ් එකක් ලියවෙන්නේ? CSS කෝඩ් එකක syntax කොහොමද? දැන් අපි HTML වලදී ඉගෙන ගත්තනේ HTML element තියෙනවා, attribute තියෙනවා, value තියෙනවා. CSS වලත් මේ වගේම જાතියක් තියෙනවා. CSS වල syntax හැදෙන්නේ selector එකයි declaration box එකකුයි. මොකද්ද මේ selector එක කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි CSS ලියද්දී internal external කියන දෙකෙන් ලියනවා නම් තමයි හොඳ. inline උත් ලියනවා. priority එක තමයි CSS වල priority එක තමයි inline CSS වල high priority එකක් තියෙනවා. internal තමයි ඊළඟ CSS වර්ගේ. ඒක ඊළඟට external ඊළඟ priority එක තියෙන එක. දැන් අපි මේ කතා කරන්නේ එහෙම වර්ග තුනකට බෙදලා නෙමෙයි සාමාන්‍යයෙන් CSS එකක් කොයි වගේද ලියවෙන්නේ. CSS කෝඩ් එකක මුලින්ම ලියවෙන එකට අපි කියනවා selector එක කියලා. දැන් මේ syntax හරි. selector එක අපි ලියන්න ඕන ඉස්සෙල්ලාම. selector එක ලියලා curly bracket එකක් දාලා මෙතන ලියන්න ඕන property එක. property එක ලියලා colon එකක් දාලා එතකොට මොකක් හරි property එකක් නම් මම property 1 කියලා දෙන්නම්. colon එකක් දාලා මෙතනට තමයි අපි value එක දාන්නේ. දැන් HTML වලදී අපි දැක්කේ element ඊළඟට attribute ඊළඟට value. හරි. අපි බලන්න කොහොමද HTML ලිව්වේ මතකද? font space color equal ඔහොමනේ ලිව්වේ අපි. එතකොට මේ කියපු දේවල් වලට අපි කිව්වේ මොනවා කියලාද? මේකට element එක කියනවා element attribute value. CSS වල ඒක වෙනස්. CSS වල ලියවෙන්නේ selector property value. අපිට properties ගොඩක් තියෙනවා නම් අපි semicolon එක දාලා ඊළඟ property එකක් ලියනවා. property 2 colon value semicolon. semicolon එක මේකේ පාවිච්චි වෙනවා. දාලා curly bracket එකෙන් අපිට මේක close කරන්න පුළුවන්. එතකොට මෙහෙම තමයි CSS වල syntax. මම example එකකුත් ගන්නම්. මට h1 එක වෙනස් කරන්න ඕන නම් රතු පාට කරන්න h1 කියලා දානවා. දාලා curly bracket එකක් දාලා color එක colon
මෙතනට දානවා කෝට්ස් මොනවත් දාන්නේ නැහැ මේකෙදි. මෙතනට දානවා අපිට ඕන පාට semicolon එකක් දාලා ඊට පස්සේ තව property එකක් තියෙනවා නම් දැන් example එකක් විදිහට අපිට h1 එකට border එකක් දාන්න ඕන කියලා හිතමු border colon solid. ඔහොම ලියන්න පුළුවන්. ඔන්න සාමාන්‍යයෙන් CSS ලියන විදිය. CSS වල syntax එතකොට HTML වල syntax වලට වඩා වෙනස්. කොහෙද ලියන්නේ කියලා අපි පස්සේ බලමු. දැනට syntax ගැනයි මේ කතා කරන්නේ. හරි. ලියන හැටි පස්සේ බලමු. දැන් මේ example code එකේ හැටියට කියන්නේ මොකද්ද? නිකන් මම මේ කියන්නේ HTML page එක ඇතුලේ තියෙන h1 කියන heading. මේ තියෙන h1 මෙන්න මේ heading වල පාට නිල් පාට කරන්න. වටේට border එකක් දාන්න. කියන එක තමයි ඔය කියලා තියෙන්නේ. තේරුණා නේද? ඉතින් මේක අපි කොහොමද page එකට apply කරන්න කියලා අපි ඊළඟට බලමු. හරි දැනට මම මේ ලිව්වා විතරයි. ඒතකොට CSS වලින් කරන්න පුළුවන් දේ අපි බලමු ඊට පස්සේ. දැන්ට HTML code එක මෙච්චරනේ. ඒ කියන්නේ මේක මම save කරලා page එක run කරලා බැලුවොත් අර ලියපු ටික නිකන් පේනවා. අර h1 එක නිකන් තියෙනවා. ඉතින් ඒක අනිත් ටික ගැන අමතක කරන්න යටින් මම අර ලියපු code එකනේ තියෙන්නේ. එතකොට මේක අපි වෙනස් කරන්නයි යන්නේ දැන් CSS වලින්. දැන් කොහොමද එතකොට ඇත්තටම මේ CSS කියන જાතිය පාවිච්චි කරන්න වැඩසටහනක් ඇතුලේ. CSS වර්ග කීපයක් අපිට ඒකෙදි හම්බ වෙනවා. මොනවාද CSS වර්ග? CSS වල ප්‍රධාන වර්ග තුනක් තියෙනවා කියලා මම කිව්වා. inline CSS, internal CSS, external CSS කියලා. CSS වල ප්‍රධාන වර්ග තුනයි. මම මේ කතා කරන්න යන්නේ මොකද්ද? ඔන්න පළවෙනි જાතිය inline CSS. inline CSS. inline කියලා කියන්නේ අපි HTML code ඇතුළෙම ලියන CSS වලට තමයි inline කියලා කියන්නේ. inline වලදී අපි පාවිච්චි කරන syntax ගැනත් මෙතනදී කතා කරන්න ඕන. හරි මේ කතා කරන්නේ inline ගැන. inline වලදී syntax පොඩ්ඩක් මීට වඩා වෙනස් වෙනවා. syntax දැන් මේ විදිහට නෙමෙයි ලියන්න වෙන්නේ. මොකද HTML code ඇතුළේනේ ලියන්න වෙන්නේ. එතකොට අපිට HTML code එකක් ලියන්න වෙනවා h1 එක මට වෙනස් කරන්න ඕන කියලා. අපි වෙනස් කරලා බලමු ඊට පස්සේ මේක. එතකොට h1 නැත්තම් මෙතනට අපි ලියනවා මොකද්ද HTML element එක. ලියලා style කියලා attribute එකක් දානවා. equal දාලා colon දානවා. දැන් මෙතනට අපි ලියනවා property එකයි value එකයි. semicolon දාලා ආයෙත් නම් තව property එකක් colon දාලා value එකක්. ඔය විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන් HTML code ඇතුළෙම CSS. ඊට පස්සේ element එකකටනේ අපි ලිව්වේ මොනවා හරි මෙතන text එකක් දාලා අපිට වෙනස් කරන්න ඕන දේ මෙතන දාලා ඊට පස්සේ අර element එක මොකද කරන්න ඕන? close කරන්න ඕන. මේක HTML එක්කම CSS ලියන විදිහ. අපි example එකක් බලමු. h1 එකනේ අපි දැන් අරගෙන ඉන්නේ h1 එකෙන්ම ගමු. h1 කියන element එක style කරන්න ඒකයි මේකෙන් කියන්නේ equal color එක අපි පාටක් කියමු. මේවට quotes ඕනේ නැහැ. blue colon border එක solid. දැන් quotes දාලා මේ code එක වහලා අපි මෙතන hello world එකක් නැත්නම් hello CSS එකක් දාමු. දාලා h1 එක close කරනවා. දැන් මේකට අපි කියනවා inline එකක් කියලා. අපි මේක try කරලා බලමු. වැඩ කරනවද කියලා. control C ගහලා මම copy කරලා මෙන්න මෙතන body එකට දාගන්නවා.
මේ යටින් අපි ලියලා තියෙන්නේ අපිට නෝට් එකට දාගන්න ඕනේ හින්දානේ. මම ඔන්න මෙතනට දැම්මා. දැන් මේක තමයි HTML page එක. හරි. දැන් අපි මේක සේව් කරලා page එක ඕපන් කරලා බලමු. ඔයාලට පේනවා ඇති අර ඉන්ලයින් ලියපු එක වැඩ කරලා තියෙනවා. මේ යටත් වැඩ කරලා එක මේ නිල් පාට වෙලා තියෙනවා. බෝඩ් එක ඇවිල්ලා නැහැ. අපි බෝඩ් එක BORDER වණන් හරි. ඔයාලට පේනවා ඇති වටේට බෝඩ් එකකුත් ආවා දැන් ටෙක්ස්ට් එක වටේට. හරිද? ඒ කියන්නේ එතන ස්පෙලිං පොඩි මිස්ටේක් එකක් තිබ්බ හින්දා යවිලා තිබ්බේ නැත්තේ. ඔයාලට පේනවා ඇති නිකම්ම අපිට h1 කියන එලිමන්ට් එකට HTML වලදී කරන්න බැරි දේවල් CSS වලින් කරන්න පුළුවන් කියලා. පැහැදිලිද ඒක? ඔය තමයි මොනවද අපි ඒකට කියන්නේ inline CSS කියන එක. inline CSS. අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ h1 වලට ලියපු එක තව h1 එකකට වැලිඩ් නැහැ. ඒ කියන්නේ අපි තව h1 එකක් ලිව්වා කියලා හිතන්න මේක ඇතුලේ hello කියලා. දැන් මේ h1 එකට අර ස්ටයිල් වල කිසිම බලපෑමක් නැහැ. ඒක separate inline ලිව්වහම ඒ ලියන line එකට විතරයි CSS වල effect එක තියෙන්නේ. CSS වල effect එක තියෙන්නේ ලියන line එකට විතරයි. මේ ඒක නිකම්ම text එකක් විදිහට තියෙනවා. ඒක මොනවත් වෙනසකටපත් වෙන්නේ නැහැ. ඒකෙන්ද මතක තියාගන්න inline CSS වල effect එක තියෙන්නේ ලියන line එකට විතරයි කියලා. ඊළඟ CSS වර්ගයට අපි කියනවා internal CSS කියලා. මොකද්ද මේ internal කියලා කියන්නේ? internal CSS internal CSS කියලා කියන්නේ අපි මේ CSS ලියන්නේ HTML page එකේ header section එකේ. අපේ HTML page එකේ code ලියන තැන මෙන්න මේ header එකේ ලියන්නේ. එතකොට header එකේදී ඔයා මේක ලියන්න පාවිච්චි කරනවා මෙන්න මෙහෙම දෙයක්. මම මේ syntax ලියන්නේ internal CSS අපි ලියන විදිහ style කියලා HTML tag එකක් ලියනවා. ඊට පස්සේ මේ style කියන HTML tag එක ලියලා selector එක ඊළඟට property value විදිහට ලියලා select එක මේක වහනවා. වහලා මේ style කියන HTML tag එක close කරනවා. example එකක් විදිහට ගත්තොත් මම ලියනවා h1 එකේ property එකයි value එකයි මෙන්න මේ විදිහට වෙන්න කියලා ලියනවා. ඔහොම ලියනවා. දැන් මේ කොහෙද දාන්නේ එතකොට? මේ කෝඩ් එක අපි දාන්න ඕන මෙන්න මේ head එක ඇතුලේ. ඉතින් head එක ඇතුලේ title එකක් තියෙනවා. හරි? title එක කොහෙ තිබ්බත් කවන්න නැහැ. title එකට උඩින් දැම්මත් title එකට යටින් දැම්මත් head එක ඇතුලේ තියෙන්න ඕන. මම දානවා style එක. හරි? ඔහොම දාලා දැන් එතකොට මෙහෙම inline ලියන්න ඕනේ නැහැ. හරි? මෙහෙම තියන්න පුළුවන්. මම මේක save කරනවා. save කරලා අපි මේ page එක open කරලා බලමු. මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති අර hello CSS කියන h1 එකයි hello කියන h1 එකයි දෙකම මේ දෙකම CSS වලින් ෆෝමැට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ head එක ඇතුලේ ලියන internal CSS එක body එක ඇතුලේ තියෙන හැම කෝඩ් එකකටම බලපානවා. inline ලිව්වොත් බලපෑවේ ඒ line එකට විතරයි. හැබැයි internal ලිව්වොත් හැම h1 එකකට මේකේ බලපෑම තියෙනවා.
තේරුණා නේද? හැම H1 එකකට මේකේ බලපෑම තියෙනවා. එහෙනම් ඉන්ටර්නල් අපි ලියන්නේ අන්න ඒ වගේ වෙලාවක එහෙම වෙනස් කරගන්න ඕන. එතකොට මෙහෙම තමයි සින්ටැක්ස් ලියවෙන්නේ. ස්ටයිල් කියලා ස්ටාර්ටින් එන්ඩින් ටැග් දෙකක් ඇතුලේ සිලෙක්ට් එකයි ප්‍රොපර්ටි එකයි වැලියු එකයි ප්‍රොපර්ටි එකයි වැලියු එකයි විදිහට මෙහෙම ඕන තරම් ලියන්න පුළුවන්. එක්සැම්පල් එකක් තමයි මම මේ දාලා තියෙන්නේ. මේක ලියන්නේ අපි හෙඩ් එක ඇතුලේ. දැන් මේ අපි කතා කළේ ඉන්ටර්නල් අපි ලියන්නේ කොහෙද? හෙඩර් සෙක්ෂන් එකේ. එහෙම ලිව්වහම මේකේ ඉෆෙක්ට් එක මුළු පේජ් එකේම තියෙන ඒ જાතියේ සිලෙක්ටර් එක ඇතුලේ ලියලා තියෙන එලිමන්ට් එකට බලපානවා. මුළු පේජ් එකම අපිට එතකොට වෙනස් කරන්න පුළුවන්. මොකද්ද එක්ස්ටර්නල් කියන්නේ? එක්ස්ටර්නල් කියන්නේ පේජ් එක ඇතුලේ නැතුව පේජ් එකෙන් එළිය ලියනවා. සින්ටැක්ස් කොහමද? සින්ටැක්ස් මෙච්චරයි. සින්ටැක්ස් මෙච්චරයි. එතකොට අපි මෙන්න මේ කෝඩ් එක වෙනම තමයි ලියන්නේ. වෙනම කියලා කියන්නේ මම මෙතනින් මේක කොපි කරගන්නවා. කොපි කරලා මම මේ CSS කියන ෆෝල්ඩර් එක ඇතුළට ටෙක්ස්ට් ෆයිල් එකක් දාගෙන මේක ඇතුලේ ඒක සේව් කරගන්නවා. ඔන්න සේව් කරා. මේකේ නම මම මොකක් හරි දාන්නම්කෝ my style කියලා දෙන්නම් මම නම my style extension එක විදිහට .css කියන extension එක දෙනවා. හරිද? දැන් අපේ CSS folder එක ඇතුලේ තියෙනවා CSS file එකක්. මේක ඕපන් කරගත්තොත් මේක ඇතුලේ තියෙන්නේ style එකක්. අපි දන්න basic syntax වලින් ලියලා තියෙන. මේකනේ syntax. select එක ලිව්වා, property එක ලිව්වා, value එක ලිව්වා. දැන් page එක ඇතුලේ මෙහෙම අපි style ලියන්න යන්නේ නැහැ. හරිද? external CSS වලදී අපි page එක ඇතුලේ මෙහෙම style ලියන්න යන්නේ නැහැ. හැබැයි මේ header section එකේ අපි CSS page එකට link එකක් හදනවා. ඒ link එක හදන්නේ link rel equal style sheet href දාන්නේ අපි link කරගන්නනේ. මෙතනට ලියනවා CSS කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන my style.css එක link කරන්න කියලා. මෙන්න මෙහෙම link එකක් ලියනවා. ලියලා මම මේ page එක save කරනවා. දැන් මම web page එක ආපහු open කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති ඒත් මේක වැඩ කරලා තියෙනවා. හැබැයි මම කෝඩ් එක ලියලා තියෙන්නේ කොයි විදිහටද? එක්ස්ටර්නල් විදිහට. මේකට අපි කියනවා එක්ස්ටර්නල් CSS කියලා. page එක ඇතුලේ මොකුත් නැහැ. ඒ කියන්නේ කවුරු හරි මේ page එක copy කරගත්තා කියන්නකෝ. page එක copy කරාට design කරපු විදිහ කාටවත් පේන්නේ නැහැ. ඇයි ඒ? මේ page එකේ අපි source බැලුවොත් මේකේ තියෙන HTML කෝඩ් ටික විතරයි පේනව නේද? දැන් මේක උඩ ක්ලික් කරොත් CSS කෝඩ් එක ඕපන් වෙනවා. මොකද ඒක මගේ PC එකේ තියෙන හින්දා. හැබැයි කාටවත් මේක පබ්ලිෂ් කරාට පස්සේ කොපි කරන්න බෑ. ඒක තමයි security. තේරුණා නේද? ඒක තමයි වෙබ් පේජ් එකේ තියෙන quality එක තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. CSS එක කවුරු හරි වෙනම කොපි කරගත්තොත් එහෙම, ඒ කියන්නේ CSS නැතුව HTML එක කොපි කරගත්තොත් එහෙම එයාට style මොනවත් නැතුව තමයි කොපි වෙන්නේ. තේරුණාද මං කියපු එක? ඕක හැබැයි inline තිබ්බනම් internal තිබ්බනම් කෙනෙකුට මේකේ view source බලපු ගමන් එයාට කෝඩ් එක ඔක්කොම පේනවා. ඒක හින්දා තමයි external විදිහට කට්ටිය වෙබ් හදන්නේ. CSS දාලා. ඒතර external වලදී syntax එන්නේ අපි ලියන CSS page එක ඇතුලේ නිකම්ම CSS කෝඩ් ටික. හරි මේ විදිහට. ඊට පස්සේ header section එකේ අපේ page එකේ අපි insert කරන්න ඕන CSS page එකට link එකක්. එහෙම link එකක් insert කරගෙන තමයි CSS ටික අපේ page එකේ run කරගන්නේ. ඔය තමයි CSS ලියන්න පුළුවන් ක්‍රම 3. ඔය method 3 මතක තියාගන්න. inline, internal and external CSS. ලියන විදිහ හොඳට මතක තියාගන්න. මේවා ලියන්න එනවා විභාගෙට. ඇවිල්ලත් තියෙනවා මෙච්චර කල්. දැන් මෙන්න මෙහෙම දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්.
කාට හරි හිතෙන්නේ නැද්ද මම දැන් අපේ එක්සැම්පල් වලට මීට පස්සේ ගන්නේ ඉන්ටර්නල් මොකද එක්ස්ටර්නල් එකක් ආයෙ ඕපන් කර කර ආයෙ ඕපන් කර කර අපිට කෝඩින් චෙක් කරන්න අමාරු හින්දා ඉන්ටර්නල් එකෙන් වෙන්නේ පේජ් එක ඇතුළෙම අපි හෙඩර් එකේ ලියන එක එක්ස්ටර්නල් එකේ වෙන්නේ ඒ ටික මෙලියෙන් ලියන එකනේ ඒකින්ද මම ඉන්ටර්නල් CSS පාවිච්චි කරනවා ඉන්ටර්නල් CSS කොතනද ලියන්නේ එතකොට හෙඩ් එක ඇතුලේ ස්ටයිල් කියලා ටැග් එකක් දාලා ඒකේනේ ස්ටයිල් ස්ටාර්ටින් එන්ඩින් ටැග් දෙක දාලා මේ දෙක අතර තමයි අපි කෝඩ් එක ලියන්නේ. දැන් මම මේ කෝඩ් එක කොපි කරලා එතනට දාගන්න. දැන් මේකෙදි මේ ටිකත් ඕනේ නැහැ මකලා දැම්මා. මේක තමයි අපේ කෝඩ් එක. මේකෙදි H1 එකේ කලර් එක blue border එක solid වෙන්න කියලා තියෙන හින්දා හැම heading එකක්ම හැම H1 එකක්ම එහෙම වෙනවනේ. සේව් කරලා බැලුවොත් ඔයාලට පෙනෙයි හැම H1 එකක්ම එහෙම වෙලා තියෙනවා. නේද? හැම H1 එකක්ම එහෙම වෙලා තියෙනවා ඔයාලට පේනවා. අපිට බැයිද එක H1 එකක් විතරක් එහෙම කරගන්න? ඔක්කොම අපිට එහෙම වෙන්න ඕනේ නැහනේ. දැන් පේජ් එකක් ඇතුලේ H1 එකක් නෙමෙයිනේ තියෙන්නේ ගොඩක් තියෙන්න පුළුවන්. මට ඕන මේ හෙඩර් එක එක පාටකින් මේක තව පාටකින් තියන්න. දැන් මෙහෙම H1 ලියලා හරියන්නේ නැහැ. අන්න ඒ වෙලාවට අපිට CSS වල තියෙනවා selector කියලා ඔප්ෂන් එකක්. ඒකෙදි අපිට CSS selector වර්ග කීපයක් ගැනම කතා කරන්න පුළුවන්. එකක් CSS වල element selector එක කියලා කියනවා. අනික ID selector එක කියලා කියනවා. අනික class selector එක කියලා කියනවා. හරිද? element selector එක, ID selector එක, class selector එක. මොකද්ද මේ element selector එක කියන්නේ? මොකද්ද class selector එක කියන්නේ? මොකද්ද ID selector එක කියන්නේ කියලා අපි බලමු. element selector එකක් කියලා කියන්නේ අපි මේ එලිමන්ට් එකේ නම පාවිච්චි කරලා හරිද එලිමන්ට් එකේ නම පාවිච්චි කරලා මේ විදිහට ලියලා තියෙන එකට අපි කියන්නේ එලිමන්ට් සිලෙක්ටර් කියලා. ඒ කියන්නේ එලිමන්ට් එක මම මෙන්න මෙහෙම ලියාගත්තාම මේ එලිමන්ට් එක සිලෙක්ට් වෙනවා මේ જાතියේ ඒවා ඔක්කොම මේ වගේ වෙන්න. ඔක්කොම මේ වගේ වෙන්න කියන අදහස තමයි එලිමන්ට් සිලෙක්ට් එකෙන් කරන්නේ. හරි එලිමන්ට් සිලෙක්ට් එක කියන්නේ normal අපි CSS පාවිච්චි කරන විදිහ. දැන් මම මෙහෙම දෙයක් ගැන කතා කරොත් මම H1 වලට ලියලා තියෙනවා කලර් එක blue වෙන්න border solid වෙන්න කියලා. මම මෙන්න මේ H1 එකේ inline එකකුත් ලියනවා. style equal colon දාලා color ඔයගොල්ලෝ මොනවද වෙන්නේ කියලා මේක කියන්න. ඔහොම exam එකට අහන්න පුළුවන්. color red කියලා දානවා. මට කියන්න දැන් hello CSS කියන එකේයි hello එකේයි පාටවල් මොනවා වෙයිද එක්සෑම් එකට ඕම දීලා අහනවා කෙලින්ම. කවුරු හරි කියන්න බලන්න. H1 එකේ පළවෙනි hello CSS කියන වචනේ පාට මොකද්ද? hello කියන එකේ පාට මොකද්ද? අපි මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් අපේ පේජ් එක ඔයාලට පේනවා ඇති පළවෙනි වචනේ රතු පාටට පෙන්නනවා. ඇයි? මේ internal CSS කෝඩ් එකට වඩා priority එක වැඩි inline වල. මොකද මේක තියෙන්නේ H1 එක ඇතුළෙමයි. එතකොට ඇතුළේ ඉන්න කෙනාට මූලිකත්වය දෙනවා වැඩිනේ එළියේ ඉන්න කෙනාට වඩා. priority එක වැඩි මේකේ. ඒ හින්දා මේ H1 එක මේ දීපු එකෙන් වැඩ කරනවා. ඒකින්ද අපිට high prioritized CSS කෝඩ් එකක් ලියන්න ඕන නම් අපි ඒක ලියන්න ඕන inline. එතකොට අපිට ඔන්න වෙනස් කරගන්න පුළුවන්. හරිද? එතකොට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ සිලෙක්ටර් පාවිච්චි කරලා වෙනස් කරන හැටි ගැන තමයි අපි කතා කරගෙන යන්නේ. ඒකින්ද අපේ දෙවෙනි එක්සැම්පල් එකට අපි එනවා. අපි පළවෙනි එක කතා කරේ එලිමන්ට් සිලෙක්ටර් කියලා. දෙවෙනි එකට අපි කියනවා ID සිලෙක්ටර් කියලා. මොකද්ද මේ ID සිලෙක්ටර් එක? මම මේ H1 ලියද්දී මේ හැම H1 එකකටම ID එකක් දාගන්නවා. ID equal මෙතන මොකක් හරි ID එකක් දෙන්නම්කො මම ID equal design 1 des 1 කියලා දාන්නම් මේකටත් ID එකක් දාගන්නවා
මේකේ ID එකට මම දාන්න design 2 කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතනට ඔය ID එකෙන් කෝඩ් ලියලා තියන්න. ID එක ලියන්නේ අපි hash එක දාලා des1. මම මෙහෙම ID වලින් ලියලා තියෙනවා. එතකොට අපි ID එකට කෝල් කරගත්තාම ඒ ID එකට අදාළ කෝඩ් එක තමයි CSS එක විදියට රන් වෙන්නේ. අන්න මම දෙවනි ID එකක් දාගන්න design 2 කියලා. මම ඒක වෙනස් කරගන්නවා color එක green කරලා මෙතනට දාන්නම් dashed කියලා තියෙනවා මට මතක විදියට ඒක. දැන් මොකද වෙන්නේ? පළවෙනි එක වැඩ කරන්නේ පළවෙනි ඩිසයින් එකේ විදිහට. දෙවෙනි එක වැඩ කරන්නේ දෙවෙනි ඩිසයින් එකේ විදිහට. ID select එක පාවිච්චි කරාම අපිට ඕන දේවල් වලට වෙනම ID එකකින් කෝල් කරන්න පුළුවන්. මට තියෙන්නේ CSS වලින් ID ටික ඩිසයින් කරලා තියාගන්න. එතකොට මට ඕන ඩිසයින් එක මට ඕන තැනදී ID කියලා කෝල් කරාම ඒක ඒ ID එකේ තියෙන ඩිසයින් එකට රිලේටඩ් විදිහට වැඩ කරනවා. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් HTML වල අපිට වෙනම ස්ටයිල් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිහ. එතකොට අපිට මේ ස්ටයිල් ෂීට් එක ඕනනම් එක්ස්ටර්නල් උනත් තියලා ID එකට කෝල් කරලා මෙහෙම ගන්න පුළුවන්. තේරුණා නේද? එතකොට ID එකකින් අපිට පුළුවන් ස්ටයිල් ෂීට් එකක් ඇතුලේ තියෙන HTML කෝඩ් අපිට ඕන විදිහට වෙන වෙනස් කරන්න. මේක කලින් ක්‍රමයට වඩා එතකොට ටිකක් ඇඩ්වාන්ස් වෙනවා. එලිමන්ට් එක සිලෙක්ට් කරාම ඔක්කොම එලිමන්ට් වෙනස් වුණානේ. හැබැයි ID එක සිලෙක්ට් කරගත්තාම අපිට එලිමන්ට් වලට වෙනම ඉෆෙක්ට් දෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. මේක ඉතින් අපි දැන් ඕනනම් පැරග්‍රාෆ් එකක් ලියනවා කියලා හිතන්නකෝ. එතකොට පැරග්‍රාෆ් කියලා දාලා මම පැරග්‍රාෆ් එකටත් ID එකක් දෙනවා. ID එකක් දීලා මට පැරග්‍රාෆ් එකට තියෙන්න ඕන ඩිසයින් 1 නම් ඩිසයින් 1 කියලා පැරග්‍රාෆ් එකට දාලා දැන් පැරග්‍රාෆ් එක ලියාගෙන යන්න. ලියාගෙන ගිහිල්ලා පැරග්‍රාෆ් එක ඉවර කරනවා. එතකොට පැරග්‍රාෆ් එකට මොකද වෙන්නේ? පැරග්‍රාෆ් එකත් අර විදිහටම ෆෝමැට් වෙනවා. පැරග්‍රාෆ් එකත් නිල් පාටින් බෝඩ් එකක් ඇවිල්ලා නේද? ඒ විදිහටම පැරග්‍රාෆ් එක පෙන්වනවා. හෙඩින් වලට පැරග්‍රාෆ් අපිට ඕන දෙයකට ID එකෙන් ටග් ගාලා ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඒකින්ද CSS ලොකු pages හදද්දී page එක හදන කෙනා කරන්නේ ওই ඩිසයින් ඔක්කොම වෙනම හදලා සේව් කරගන්නවා. දැන් වෙබ් ඩිසයිනර් කෙනෙක් ගාව එයා එච්චර කල් හදපු ඩිසයින් ඕන තරම් තියෙනවා වෙනම. ඕන වෙබ් පේජ් එකට ඕන එක කොපි කරලා දාගන්න විතර එයාට තියෙන්නේ. දාලා ඩිසයින් එකට කෝල් කරනවා. හරි ලේසි ඒ වැඩේ. ඇත්තටම වෙබ් එකක් හදන්න යන කාලය මහන්සි ඔක්කොම අඩු කරගන්න පුළුවන් CSS වලින්. හරි. ඊළඟ જાතිය තව සිලෙක්ට් එකක් තියෙනවා. දැන් මේ අපි කතා කරේ ID එකකින් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා. ඔය වගේම තව සිලෙක්ට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ක්ලාස් සිලෙක්ටර් එක කියලා. මොකද්ද ක්ලාස් එකක් කියලා කියන්නේ? අපිට පුළුවන් මෙතනට දැන් ID වෙනුවට ක්ලාස් කියලා දෙයක් පාවිච්චි කරන්න. හරි අපි ID එක වෙනුවට පාවිච්චි කරන්න මෙතන ක්ලාස්. ඒතර ක්ලාස් එකක් අපි හදාගන්නේ හැෂ් එකෙන් නෙමෙයි ඩොට් එකෙන්. හැෂ් එකෙන් හැදුනේ ID එකක් ඩොට් එකෙන් හැදෙන්නේ ක්ලාස් එකක්. දැන් මේ ක්ලාස් එකට මෙන්න කෝල් කරලා. මේ ක්ලාස් එකට මෙන්න කෝල් කරලා. මේක අපි සේව් කරලා බැලුවොත් අර අවුට්පුට් එකම තමයි තියෙන්නේ. ඒක වෙනසක් නැහැ. දැන් ඇත්තටම කියනවා නම් එතකොට ක්ලාස් කියන එකයි මේ මොකද්ද ID කියන ඇට්‍රිබියුට් එකයි දෙක ගත්තාම ඒ දෙක අතර තියෙන්නේ ඒ කියන්නේ දෙකම එක වගේ. ඒ දෙක අතර නිකන් සමානකමක් තමයි අපිට පේන්නේ. හරිද? right දැන් මෙන්න මේකයි වෙනස්කම. අපි ID සිලෙක්ටර් එකේදී දැක්කා පැරග්‍රාෆ් එකක් ලිව්වත් ඒකත්
ID එක දුන්නාම වෙනස් වෙනවා. දැන් ක්ලාස් එකත් ඒ වගේම තමයි. දැන් මම මේකට ක්ලාස් එක දෙනවා design 1 කියලා හිතන්නකෝ. design 1 කියලා මම මේකට ක්ලාස් එක දීලා මම පැරග්‍රාෆ් එක ලියාගෙන යනවා. ටෙම්පරරි පැරග්‍රාෆ් එකක් දානවා මෙහෙම දැන්ට හරි. right. ඔන්න පැරග්‍රාෆ් එන්ඩින් එක දැම්මා. සේව් කරලා බලමු අපි පැරග්‍රාෆ් එකටත් ඒ ඩිසයින් එකම පළවෙනි ඩිසයින් එකම එනවද ඔය ඇවිල්ලා. දැන් මේ ක්ලාස් සිලෙක්ටර් ලියද්දී අපිට ඕන නම් ක්ලාස් එක ගාව එලිමන්ට් එක ලියන්න පුළුවන් මෙහෙම. මේකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඩිසයින් 1 එක ඇප්ලයි වෙන්න ඕන පැරග්‍රාෆ් වලට විතරයි. ඩිසයින් 2 එක ඕන දෙයකට. ක්ලාස් එක ලියලා කෝල් කරන ඕන දෙයකට මේක එනවා. හැබැයි ඩිසයින් 1 එක අපි කෝල් කරාට පැරග්‍රාෆ් වලට විතරයි ඇප්ලයි වෙන්න ඕන කියලා කියන්න පුළුවන් මෙහෙම. එතකොට මේක බලන්න ඕගොල්ලන්ට පේනවා ඇති මම මේ ක්ලාස් එකට කෝල් කරලා තිබුණත් H1 එකට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ P වලට විතරයි. එහෙම වෙන්නේ ක්ලාස් සිලෙක්ට් එකේ තියෙන මෙන්න මේ ස්පෙෂල් කැරක්ටරිස්ටික් එක හින්දා. ඒක ID සිලෙක්ට් එකේ තිබ්බේ නැහැ. ඔක තියෙන්නේ ක්ලාස් සිලෙක්ටර් වල විතරයි. ඒක තමයි විශේෂ දේ. හරි වෙනස්කමක් තියෙනවා කියලා මම කිව්වනේ. අන්නේ වෙනස්කම තමයි ඔය. මම පැරග්‍රාෆ් එක පොඩ්ඩක් ෂෝට් කරගන්නම් දැනට. බලන්න. පැරග්‍රාෆ් එකට විතරයි ඒකේ බලපෑම තියෙන්නේ. ඊළඟට අපිට තව සිලෙක්ට් එකක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමයි යුනිවර්සල් සිලෙක්ට් එක. යුනිවර්සල් සිලෙක්ට් එකේදී අපි මේවා ලියන්නේ ස්ටාර් එකක් පාවිච්චි කරලා. මෙහෙම ස්ටාර් එකක් දානවා. මෙහෙම ස්ටාර් එකක් දැම්මා කියලා කියන එකෙන් අදහස් කරන්නේ අපි ලියලා තියෙන හැම එලිමන්ට් එකකටම පැරග්‍රාෆ් වලට වෙන්න පුළුවන්, හෙඩින් වලට වෙන්න පුළුවන්. මේ තියෙන හැම එකකටම ඒක ඇප්ලයි වෙන්න කියන එක තමයි ඒකෙදි වෙන්නේ. දැන් ඔන්න මම H1 එක නිකන් ලියලා තියෙන්නේ. පැරග්‍රාෆ් එක නිකන් ලියලා තියෙන්නේ. මේ H1 එක ක්ලාස් 2 ක්ලාස් එක දාලා තියෙනවා ඩිසයින් 2 එක. මේක යුනිවර්සල්. නිල් පාට සොලිඩ් බෝඩ් එකේ එන්න කියලා යුනිවර්සල් කියලා තියෙනවා. දැන් මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරනවා පේජ් එක. ඔයාලට පේනවා ඇති මුළු ඔක්කොටම බොඩි එකටත් බෝඩර් එකක් වැටලා. මේ බොඩි එකටත් වැටලා තියෙන බෝඩ් එකක්. ඒක තමයි මේ ඔක්කොටම ඇවිල්ලා තියෙන වටේට. බොඩි එකටත් බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. H1 එකටත් බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. පැරග්‍රාෆ් එකටත් බෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙන්න මේ H1 එකට ඒ බෝඩ් එක ඇවිල්ලා නැහැ. යුනිවර්සල් සිලෙක්ටර් එක එතනදි වැලිඩ් වෙලා නැහැ. මොකද එයාට තියෙනවා ඕන් සිලෙක්ටර් එකක් වෙනම ලියාගත්තු ක්ලාස් එකක. අපි ඒ විදිහට ක්ලාස් වලට කතා කරලා නැතුව අනික් ඔක්කොටම එකම දෙයක් ඇප්ලයි කරගන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් යුනිවර්සල් සිලෙක්ටර් එක. ස්ටාර් එකත් එක්ක. තේරුණා නේද ඒක? CSS සිලෙක්ටර්ත් එක්කම අපිට ආයෙත් ඔය CSS වල කතා කරන්න ඕන දෙයක් තමයි CSS වල කමෙන්ට්ස් දාන්න පුළුවන්. කමෙන්ට් කියලා කියන්නේ දැන් CSS ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ මේකෙන් මොනවාද වෙන්නේ වගේ කියන්න අපිට මොනවා හරි කමෙන්ට් එකක් ඉන්සර්ට් කරගන්න පුළුවන්. CSS කමෙන්ට් ලියන්නේ forward slash එකයි star එකයි ඊට පස්සේ මෙතන කමෙන්ට් එක ඊට පස්සේ star එකයි forward slash එකයි. දැන් මේක සේව් කරලා අපි බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒක කොහෙවත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේවා නිකන් දැම්මොත් එතකොට CSS වැඩ කරන්නේත් නැතුව ගියා ඒ කෝඩ් එක දාලා. නේද? ඒකින්ද අපි කමෙන්ට් එකක් කියන එක ඉන්සර්ට් කරගන්නේ මේ විදිහට. මතක තියාගන්න CSS වල කමෙන්ට් /star / ඔන්න ඔය විදිහට තමයි කමෙන්ට් එක ලියන්නේ.
බැරි වෙලාවත් අපිට ඕනනම් ලයින් කීපයකින් කමෙන්ට් එක ලියන්න මේක මුලට දාලා ලයින් ටික ලියලා අගට මේක දැම්මම හරි. HTML වලත් කමෙන්ට් තියෙනවා. දැන් මට මේක ඉස්සරහින් කමෙන්ට් එකක් දාන්න ඕන නම් HTML වල කමෙන්ට් දාන්නේ කොහොමද? HTML වල කමෙන්ට් දාන්නේ මෙහෙම මෙන්න මේකෙන් පටන් අරගෙන ඔයාලට ඕන කමෙන්ට් එක දාලා කමෙන්ට් එක දාලා ඊට පස්සේ මම ක්ලෝස් කරනවා. මම ඒවත් page ඇතුලේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හරි එතකොට CSS කමෙන්ට් කියලා අපි මෙන්න මේක තමයි කතා කරන්නේ. HTML වල කමෙන්ට් එකත් මම ඔන්න මෙතනදිම කිව්වා. දැන් අපි මේ කතා කරේ CSS කෝඩ් එකක් ලියන විදි ගැන. හැබැයි අපි තාම හොඳටම ඉගෙනගෙන නැහැ මේ මොනවද මේ කලර් මොනවද මේ බෝඩර් මෙන්න මේවා අපි CSS වල ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ page එකක් ලස්සන කරන්න මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් properties. දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ different type of properties ගැන. මේකට මම example paragraph එකකුයි example heading එකකුයි තියාගන්නම්. එතකොට මේ දෙක අපිට වෙනස් කර කර බලන්න පුළුවන් නේ. මම paragraph එකක් ලියනවා this is my paragraph කියලා. right. මම දැන් class ID අරව මේවා දාන්නේ නැහැ. මම common select එක තමයි පාවිච්චි කරන්නේ. අපිට ඕන නම් මේ selector group කරන්න පුළුවන්. දැන් example එකක් විදිහට ගත්තොත් මම මේ line එකත් මෙතනින් අයින් කරන්නම්. මට h1 එකයි h1 එක මෙහෙම දාන්නම්කෝ ඉස්සෙල්ලාම h1 එක නිල් පාට solid border එකක් දාන්න ඕන. එතකොට save කරලා අපි page එක refresh කරලා බැලුවොත් h1 එකට ඒ වැඩේ වෙනවා. හැබැයි paragraph එකට ඒක වෙන්නේ නැහැ. ඒකටත් ඒකම කරන්න ඕන නම් මට කමා එකක් දාලා මෙහෙම group කරලා තියන්න පුළුවන් paragraph එක. දැන් මේක save කරාම ওই දෙකටම එකම දේ තමයි වෙන්නේ. දැක්කනේ? ඉතින් එහෙම group කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ බලන්න යන්නේ මෙන්න මේවා මොනවද තියෙන්නේ. අපි පටන් ගමු color වලින්. මම h1 එකට ඉස්සෙල්ලාම දෙයක් කරලා බලන්න. අපි CSS color ගැන කතා කරමු. CSS color කියලා කිව්වම අපිට color පාවිච්චි කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි CSS වලින් අපිට පුළුවන් text color එක වෙනස් කරන්න. එතකොට මම color කියලා ලියලා තියෙන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? border මම දැන් අයින් කරන්න. color කියලා ලියන තියෙන එකෙන් අදහස් කරන්නේ text එකක color එකක් වෙනස් වෙනවා කියන එක. ඒ තමයි color. ඔය වගේම මේ color එක දාන්න පුළුවන් තව විදිහක් තමයි background color. background පොඩි dash එකක් ගහලා තමයි color දාන්නේ. කියලා මට දාන්න පුළුවන් මම මේකට එක්ක වගේ පාටක් දාන්න. ඔයාලට පේනවද background එකට color එකක් වටනවා. දැන් මට කියන්න පුළුවන් මෙහෙම. body background color teal. දැන් මොකද වෙන්නේ? body එකේ background එකට ඒ පාට apply වෙනවා. අන්න CSS වලින් normal color කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපිට text එකක color එක වෙනස් කරන්න. background color පාවිච්චි කරන්න පුළුවන් background එකේ color එක වෙනස් කරන්න. border color වගේ ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් table වගේ හදලා තිබ්බොත් අපි නිකන් table එකක් ගමුකෝ.
table border 1 වගේ දාලා තියමු. tr එකක් දාලා th එකක් අපි tr එක නිකන් end කරලා බලමු රූලක් හැදෙනවද කියලා. එතකොට අපිට ටේබල් එක හැදුනද බලන්න පුළුවන් නේ. පේන්නේ නැහැ එහෙම. th hello th ඔන්නවම ගමු. දැන් මේකේ ටේබල් එකක් හැදෙනවා. දැන් මට මෙතන කියන්න පුළුවන් h1 වලයි ටේබල් වල border color එක border color එක ටේබල් වලට දාද්දී table background border කියලා දාලා කියලා දාලා ඇති border color කියලා ඕනේ නැහැ. border කියලා දාලා ඔතනට අපි red කියලා දාලා බලමු. ඔව්. එතකොට රතු පාට වෙනවා border එක. දැක්කනේ අපිට color එක පාවිච්චි කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. හරි color එක පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි normal color. එකෙන් change වෙන්නේ text. background color එකෙන් ඕනම දෙයක background එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට border කියන එකට color එකක් දාලා අපිට මොනවා හරි දෙයක border එකට පාටක් දාන්න පුළුවන්. CSS එක color use කරන්න පුළුවන් විදි තුනක් අපිට එක්ක color name එක පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම. ඒක HTML වලදීත් අපි colors ගැන කතා කරද්දී කතා කරා. කෙලින්ම නම blue red වගේ නමක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේකේ h1 වල color එක, ඒ කියන්නේ text color එක නිල් පාට කරලා තියෙනවා. ඊළඟට table වල border color එක red කරලා තියෙනවා. එතකොට මේ වටේට කොටුවක් ඇවිල්ලා තියෙන එකයි. ඊළඟට ඕනනම් RGB value එකක් විදිහට දැන් මම මේ background color එක මේ hello css එකේ background එකේ තියෙන color එක දාලා තියෙන්නේ RGB code එකක් විදිහට. එහෙම නැත්නම් body background එකට මම මේ දාලා තියෙන්නේ hexa code එකක් විදිහට. background කියන property එකේ background color ඇරෙන්න අපිට තව ලියන්න පුළුවන් properties මෙතනට තියෙනවා. ඒව තමයි එකක් background එක ලියන්න පුළුවන් දේවල් මම නිකන් list එකක් මේ ලියන්නේ. color ලියන්න පුළුවන්. ඊළඟට background image ලියන්න පුළුවන්. ඊළඟට background repeat ලියන්න පුළුවන්. ඊළඟට background එක image repeat වලට කලින් අපිට හම්බ වෙන එකක් position ලියන්න පුළුවන්. repeat ලියන්න පුළුවන්. ඊළඟට ලියන්න පුළුවන් attachment ලියන්න පුළුවන්. මේවා ඔක්කොම background එකත් එක්ක combine කරලා ලියන්න පුළුවන් දේවල්. අපි එක එක බලමු. දැන් background color ලිව්වා. මම මේක save කරා. table board එක අයින් කරන්නම් මේක දැන් ඕනේ අපිට. තිබිච්ච අයකෝ. හරි. background color එක වෙනුවට අපිට ඕන නම් මෙතනට background මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? image කියලා එකක් පාවිච්චි කරන්න පුළුවන්. color එකයි image එකයි දෙකම එකට පාවිච්චි කරන්න නැහැ. මොකද image එකක් දැම්මාම color එක වැහිලා යන හින්දා. දැන් background
ඉමේජ් එකක් අපි මේකට දාද්දි ඉමේජ් එක සේව් කරලා තියෙන තැන අපි ඕපන් කරගන්න ඕන ඉස්සල්ලාම. එතකොට ඉමේජ් එක කොහෙද තියෙන්නේ කියන එක මම මෙන්න මෙතනට ඉන්සර්ට් කරගන්න ඕන URL කියලා දාලා. URL කියලා දාලා බ්‍රැකට් ඇතුලේ දැන් අපේ ෆෝල්ඩර් එක තියෙනවනේ ඉමේජ් ෆෝල්ඩර් එක. බ්‍රැකට් ඇතුලේ මම කියනවා මේ ඉමේජ් එක ටිකක් ලොකු පින්තූරයක් ගමු මම. මෙන්න මේක ගන්නම්කෝ. back1.jpg මේ URL එකේ ලියනවා මම image කියන ෆෝල්ඩර් එකේ තියෙන back1.jpg එක මේකට ඉම්පෝර්ට් කරගන්න කියලා එක කෝඩ්ස් ඇතුලේ ලියන්න ඕන. මේක කෝඩ්ස් ඇතුලේ ලියන්න ඕන. දැන් මොකද්ද වෙන්නේ? සේව් කරලා අපි වෙබ් එක රිෆ්‍රෙෂ් කරලා බලමු. image the folder එකේ නම image back1.jpg මෙතන බ්‍රැකට් එක ක්ලෝස් කරේ නැහැනේ තව. හරි. එතකොට ඔන්න අපිට ඒ පින්තූරේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට එනවා බලන්න පුළුවන්. ගොඩක් ලොකුයි මේ පින්තූරේ. මම zoom out කරන්න. ඔය තියෙන්නේ පින්තූරේ. ඉතින් මේ පින්තූරයක් දාගත්තාම ඕනනම් පින්තූරයක opacity එක අඩු කරන්නත් පුළුවන්. ඒක ඇඩිෂනල් කෝඩ් එකක්. පින්තූරේ opacity එක අඩු කරන්න පුළුවන් මට opacity ඕක මේ background color එකක් දැම්මත් opacity එක support කරනවා. මට opacity කියලා ලියලා opacity එක බිඳුවේ ඉඳලා ඒ කියන්නේ අපි 0.0 කියලා කියන්නේ පින්තූරේ පේන්නෙම නැහැ බලන්න. H1 background color 0.5 දෙමු. ඔව් මේ ටික මම අයින් කරන්නම්. හරි. බොඩි එකේ opacity එක මම ගොඩක් අඩු වෙනවා එතකොට. මම මේ තියෙන ටෙක්ස්ට් අයින් කරන්නම්. මේ opacity එකෙන් අඩු වෙන්නේ හැබැයි බොඩි එකේ opacity එක හරි. එක මෙතන 1.0 දැම්මොත් ඒකෙන් කියන්නේ හොඳටම පේන්න කියන එක. ඔව් මේ බොඩි එකේ තියෙන දේවල් වල opacity එක අඩු වෙන image එක වෙනම දැම්මොත් තමයි opacity support කරන්නේ. අපි වෙනම පස්සේ එකක් දාමු image එකක්. දාලා opacity එක හදාගමු. ඊට පස්සේ අපිට මෙහෙම පින්තූරයක් දාගන්න පුළුවන්. opacity අපි දැන් අමතක කරමුකෝ. පින්තූරයක් දාගන්න පුළුවන් background එකට image එකක්. මේ background එකට දාගත්තු image එකක් අපිට ඕනනම් පුළුවන් position එක වෙනස් කරගන්න. දාගත්තු image එක position එක වෙනස් කරගන්න. දැන් මේකට පොඩි පින්තූරයක් ගත්තොත් අපිට position එක හොඳට බලන්න පුළුවන්. මොනවා පොඩි පින්තූරයක් ගත්තා. දැන් මේකේ වැඩේ තියෙන පින්තූරේ පොඩි හින්දා පින්තූරේ රිපීට් වෙලා තියෙනවා දෙපැත්තටම. මට මේක රිපීට් වෙන එක නවත්ත ගන්න ඕන. එහෙමනම් මම මතකද කිව්වා බෑග්ග්‍රවුන්ඩ් රිපීට් කියලා දෙයක්. එතකොට දැන් අපි මේකට ලියනවා බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දානවා. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් රිපීට් කියලා දාලා අපිට පුළුවන් මේ රිපීට් එක රිපීට් කරන්න x y ඕන පැත්තකට රිපීට් එක අපිට ලියන්න පුළුවන් රිපීට් x කියලා ලියන්න පුළුවන්.
එතකොට ඔන්න බලන්න දැන් රිපීට් වෙලා තියෙන්නේ මේ හොරිසොන්ටලි. ඊට පස්සේ මෙතන රිපීට් y දැම්මොත් දැන් මේක රිපීට් වෙන්නේ vertically. ඒ වගේම මේක රිපීට් x දාන්නෙත් නැතුව y දාන්නෙත් නැතුව no repeat කියලා දැම්මොත් no repeat කියලා දැම්මොත් සේව් කරා මම. දැන් පින්තූරේ එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය no repeat කියන කන්ඩිෂන් එකත් එක්ක තමයි අපිට background position එක හදන්න වෙන්නේ. මොකද මේ background position කියන්නේ පින්තූරේ කොතනද තියෙන්න ඕන? මේකෙදි පින්තූරේ වෙබ් පේජ් එක තියෙන්න ඕන තැන් 9ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි left top. මේ තියෙන left top. මේ පැත්තට ගියොත් right top. මැද තිබ්බොත් center top. අපි බලමු දාලා. position එක අපිට ලියන්න පුළුවන් left top. left top. සේව් කරලා බැලුවොත් තිබ්බ තැනමයි. ඒකේ වෙනසක් නැහැ. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් මේක right top. පින්තූරය යනවා අනිත් පැත්තට. එහෙම නැත්නම් මෙතන ලියන්න පුළුවන් center top. ආයෙ ලියන්න පුළුවන් මේක center. දැන් හරියට මැද්දේ. නැත්නම් ඕක ලියන්න පුළුවන් left center. ඉතින් මම මේක හරි මැදට එන්න මෙතන ඕනනම් අපහු bottom තියනවා top වෙනකොට මෙතන bottom දාලා bottom left ගන්නත් පුළුවන්. දැන් ඒකේ යට මුල්ලේ. දැක්කනේ ඔය වගේ තැන් 9ක් අපිට හම්බ වෙනවා එතකොට. මම මේක දැනට තියාගන්නම් හරි මැද්දේ. center. එතකොට මෙතන left right center තියෙන්න පුළුවන්. මෙතන top center bottom තියෙන්න පුළුවන්. position එක. මේ position එකත් එක්ක ඊළඟට අපිට කතා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් මේක තියෙන්නේ පිටුව මැද්දේනේ. හරි මේක තියෙන්නේ දැන් පිටුව මැද්දේ. මම මේ page එක දිගට හදාගත්තොත් මම මේ page එක ටිකක් දික් කරගන්න යන්නේ දැන්. මේක දික් කරගන්න මම PRE එකක් දාලා හරි PRE එකක් දාලා මං මෙහෙම ටෙක්ස්ට් ටිකක් දාගෙන යන්නම් page එක දික් කරගන්න. PRE ඉවර කරා හරි. දැන් පේනවාද මෙහෙම page එක දිගයි. එතකොට මේ දිග page එකේ මැද්දට තමයි මේ රූපය අවිල්ලා තියෙනවට පේනවනේ. හැබැයි අපිට ඕක මෙහෙම කරන්න පුළුවන්. මේ කෝඩ් එකේ background එක position එක center කරලා ආයේ background එකේ මම කිව්වා තව ඔප්ෂන් එකක් තියෙනවා background එකේ අපි ලියන්න මොකද්ද background attachment මතකද මම කිව්වා මේකට අපි ලියන්න පුළුවන් fixed දැන් පින්තූරේ හෙල්ලෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති හැබැයි ටෙක්ස්ට් ටික මූව් වෙනවා.
දැන් මේකට අපි ලොකු පින්තූරයක් දාලා තිබ්බොත් එහෙනම් බෑග්ග්‍රවුන්ඩ් එකට අපි බෑග්ග්‍රවුන්ඩ් එකට ටිකක් ලොකු පින්තූරයක් සිලෙක්ට් කරගමු. බෑක් 1 එක ලොකු එකක්නේ. 1 එක ලොකු එකක්නේ. මම ටෙක්ස්ට් වල කලර් එක H1 මෙතන පැරග්‍රාෆ් නේ තියෙන්නේ P වලයි H1 වලයි කලර් එක පේන්න වයිට් දාන්නම්. හරි. දැන් ඔන්න පින්තූරයක් ආවා. පැරග්‍රාෆ් නෙමෙයිනේ P අපි තව මොනවද PRE එකකුත් දාලා තියෙනවා. PRE. දැන් සුදු පාටනේ තියෙන්නේ. right. දැන් ඔයාලට පේනවද පින්තූරේ හෙල්ලෙන්නේ නැහැ. පින්තූරේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ෆික්ස් තියෙනවා. හැබැයි ටෙක්ස්ට් ටික උඩට පාතට මූව් වෙනවා. ඉතින් ඒක ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් එකක් ලස්සනට හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් ලස්සන ඉෆෙක්ට් එකක්. බලන්නකෝ. මම මේ පේජ් එක ඔයාලට හදලා පෙන්නන්නම් ලස්සනට. මෙතන H1 එක මෙහෙම තියලා මම H1 වලට ඉෆෙක්ට් එකක් දාන්නම් color blue කියලා දාලා background color ගැනත් අපි කතා කරපු හින්දා background color දාන්නම්. aqua. දැන් එතකොට මෙහෙම background එකක් එනවා මේකක් එනවනේ. මම ඊට පස්සේ මෙන්න මෙහෙම වැඩක් කරන්න. ලොකු page හැදෙන්නේ එහෙමනේ. මෙන්න මේ හැරියෙන් මම තව එකක් දානවා. මම page එක line section කීපයකට බෙදුවා. මේ බලන්න. හරි ඔන්න hello CSS කියලා උඩ එකක් තියෙනවා. මට යනකොට ඔන්න දෙවෙනි එක තුන්වෙනි එක දැක්කනේ section බෙදිලා තියෙන හැටි. මේ pages ඔහොම තමයි බෙදන්නේ. මේ බලන්න. දැන් මේ එක section එක මේ අනික් section එක මේ අනික් section එක දැක්කනේ page හදන හැටි. ඔහොම තමයි page හදන්නේ. එතකොට මේ background එක fix තියලා මම background එකට උඩින් මේ ටික move වෙන්න හදලා තියෙනවා. මේවා ඕනනම් පින්තූර එහෙම සෙට් දැම්මනම් අර background එක යට වෙලා අලුත් පින්තූරයක් උඩින් එනවා වගේ බලන්න පුළුවන්. ලස්සනට වැඩ කරනවා background එකට උඩින්. තේරුණා නේද? ඉතින් ඒ ටික ඔක්කොම වැඩ කරන්න නම් අපිට කෝඩින් ගොඩක් ලියන්න තියෙනවා. මොනවාද? background එකට image එකක් දාන්න වෙනවා. ඉස්සල්ලාම ඒක repeat වෙන එක නවත්තන්න වෙනවා. ඊළඟට position එකක් දෙන්න වෙනවා. දැන් මේ පින්තූරේ නම් full screen එකක් හින්දා position එක essential නෑ මෙහෙම ලියන එක. ඊළඟට attachment එක fix කරන්න වෙනවා. එතකොට move වෙන එක නවතිනවා. ඉතින් background එකක් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් properties වර්ග පහක් කතා කරා. background color, background image, background repeat, background position and background attachment. හරි එතකොට CSS වල color කියන එක ගැන අපි මේකෙදි කතා කරා. color use කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා කියලා කිව්වා. ඒකෙදි නිකම්ම color කියලා ලිව්වොත් text color එක වෙනස් වෙනවා. font color එක border කියලා ලියලා color එකක් දැම්මොත් border color එක වෙනස් වෙනවා. background color කියලා දැම්මොත් අපිට background color එකක් වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි කතා කරා background එක පාවිච්චි කරන්න පුළුවන් අනෙක් attribute ගැන. ඒතර background එක image කියන property එක පාවිච්චි කරලා අපිට URL එකක් විදිහට තියෙන පින්තූරයක් import කරගන්න පුළුවන්. එතකොට ඒ පින්තූරය අපි දාන ඕන තැනකට background එකට වැටෙනවා. දැන් මේක මේ body එකට මම background දැම්මේ. මේක ඔයාලට ඕන නම් paragraph එක background එකටත් පින්තූරයක් විදිහට දාන්න පුළුවන්. ඊළඟට background එකට දාන්නේ පින්තූරේ
vertically repeat වෙනවද horizontally repeat වෙනවද? එතකොට repeat x කිව්වොත් horizontally, repeat y කිව්වොත් vertically, no repeat කිව්වොත් repeat වෙන්නේ නැහැ, එක පින්තූරයක් විදිහට විතරයි. ඊළඟට පින්තූරේ පොසිෂන් එක, පින්තූරේ කොතනද පිටුවේ තියෙන්න ඕන කියන එක හදන්න අපිට left center right කියන values තුනත් එක්ක, තුනෙන් එකක් එක්ක top center bottom කියන values තුනෙන් එකක් ගන්න පුළුවන්. example එකක් විදිහට left top, left bottom එහෙම ලියන්න පුළුවන්, right bottom එහෙම ලියන්න පුළුවන්. ඊළඟට background attachment එක අපි fix කරගත්තොත් පින්තූරේ ස්ක්‍රෝල් කරනකොට පින්තූරේ උඩට පාතට යන්නේ නැති වෙන්න fix position එකක තියාගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට web page එක background picture එක fix position විදිහට හදාගත්තාම web එක ලස්සනයි. මේවා තමයි අපිට basically මේ lesson එකේදී කතා කරගන්න තියෙන්නේ.